දැන් හැනව නේද මාව? ඔව් සර්. හරි. අපි කරගෙන යන්. කනෙක්ෂන් නැති වුණා. එහෙනම් E100 181 යටතේ එන්නේ වර්ණක. E200 290 යටතේ එන්නේ පරිරක්ෂක කියන කොටස. පරිරක්ෂක කිහිපයක් මෙතන තියෙනවා. සෝඩියම් මෙටාබයිසල්ෆේට්, සෝඩියම් බයිසල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, ඇසිටික් අම්ලය කියන කොටස. ඊට පස්සේ තවත් තියෙනවා E291 සිට E385 දක්වා. E291 සිට 385 දක්වා අපි කියනවා මේවා ප්‍රතිඔක්සිකාරක කියලා. ප්‍රතිඔක්සිකාරක. එතකොට අපි මෙතනදී ප්‍රතිඔක්සිකාරකයක් කියන දෙයක් පොඩ්ඩක් වටහා ගමු මොකද්ද කියලා. ප්‍රතිඔක්සිකාරක කියලා කියන්නේ අපි මෙහෙම අපි තුම ටිපි ටිප් එකක් අපි ගත්ත කඩෙන් කියලා එහෙම නැත්නම් මොනවා හරි ඇසුරුමක් තියෙන භාණ්ඩයක් ගත්තා. එතකොට දැන් සමහර වෙලාවට අපි මේ කවරේ අතට ගත්තාම කවරේ හොඳට සීල් කරලා තියෙනවා. කවරේ හොඳට සීල් කරලා තියෙනවා. ඒ සීල් කරලා තිනකොට මේක අසාමාන්‍ය විදිහට පිම්බිලා තියෙනවා. අසාමාන්‍ය විදිහට පිම්බිලා. ඒ කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය ආහාර වලට යොදන යම් යම් රසායනික ද්‍රව්‍ය ආහාරات එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවා හරි විස ද්‍රව්‍යයක් පිට කරලා තියෙනවා. යම් කිසි වායුවක් පිට කරලා තියෙනවා. යම් ද්‍රව්‍යයක් පිට කරලා තියෙනවා. ඒක වළක්වන්නට දාන්නේ ප්‍රතිඔක්සිකාරක. එම යොදනවා. ඒතර ඒ වගේ එකක් තමයි අපි සිට්‍රික් අම්ලය කියලා හඳුන්වන්නේ. ඒතකොට සිට්‍රික් අම්ල 291 සහ 385 අතර ඉන්න ද්‍රව්‍ය. එතකොට සිට්‍රික් අම්ලය ප්‍රතිඔක්සිකාරක හා අම්ල හැටියට අපි කතා කරනවා. එතකොට ඊගාවට මෙන්න මෙයාලා E620 644 ඉන්නේ රසකාරක. ඔයාලා දන්න රසකාරක ඕන තරම් තියෙනවා. දැන් අපි සාමාන්‍ය හොද්දට දාන ලුණු කියලා ගන්නෙත් අපි රසකාරකයක්. ඊගාවට තව රසකාරක ඕන තරම් තියෙනවා. අපි දන්නවා අහිතකර රසකාරක. දැන් එතකොට අපි ගත්තොත් මොනෝසෝඩියම් ග්ලූටාමේට් අපි ඉස්සරහට කතා කරමු. එයා හොඳම නැහැ. ඒ තියෙන ආහාර වර්ග අපි ඕන තරම් ආහාරයට ගන්නවා. දරුවෝ ඕගලන්ට මේ පාඩම මේ කොටස් අපිට විභාගෙට ඇහුවේ නැති වුණාට මේවා අහන්නේ නෑ තමයි විභාගෙට. සාමාන්‍යයෙන් එකක් දෙකක් ඕනනම් අහයි. මේ දේවල් කටපාඩම් කරගන්න කවුරුත් යන්නට එපා, කලබල වෙන්න එපා. ඒවා ගොඩක් දුරට අපි මේවා අහන්නේ නැති වුණත් විභාගෙදී විභාගයේ નિયમિત කරගෙන නෙවෙයි අපි මේ කොටස් හදාරන්නේ. මේවා අපේ ජීවිතේට වැදගත් නිසා. ඉතින් රසකාරක ළමයි ඕන තරම් මේවත් එක්ක සම්බන්ධයි. ටොපියක් කෑවත් ටොපියේ තියෙන කලරෙන් අපි ඉල්ලලා නැහැ. ටොපියේ තියෙන රසය අපිට වැදගත්. රසයයි වැදගත්. ඉතින් මේ රස ගෙනෙන්නට අපි යොදනවා විවිධ දේවල්. අහලා ඇති අජිනමොටෝ අහලා තියෙනවනේ. ටොපියට අජිනමොටෝ දාන්නේ නැහැ. නමුත් අජිනමොටෝ අහලා තියෙනව නේද? ඔව්. අහලා තියෙනවා. දැන් කතා කරන්න පුළුවන් මයික් ඔන් කරලා තියෙන හැමෝගෙම. ඒ නිසා විවිධ රසකාරක තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති සැකරින් කියලා ඊටම අගුණයි. හොඳ නැහැ පාවිච්චි කරන්න. ඒ නිසා ඒ වගේ ද්‍රව්‍ය සමූහයක් තියෙනවා. ඒ රසකාරක ග්ලූකෝස්, සැකරින්. එතකොට මේ රසකාරක නිසා අපිට ලොකු අගතීන් වෙලා තිනවා. දැන් ඔයාලා දන්නවා ප්‍රධාන රසකාරකයේ ග්ලූකෝස් නම් සීනි නම් යම්කිසි පාලනයක් දැන් රටේ ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ දන්නවා මේක මොකක්ද කියන එක. බීම් බෝතලයක් කඩෙන් ගත්තොත් ඒක තියනව නේද අලුතෙන් මෙන්න මෙහෙම පාටක්. මොකද්ද තියෙන පාට? පොඩි රවුමක් තියෙනවා. ඒ රවුම එකක් කොළ පාටයි. අනිත් රවුම මොන පාටද? තැඹිලි හෝ? රතු. රතු. වර්ණ තුනක් තියෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ මේ තියෙන භාණ්ඩය අපි විවෘත කරන්නට කලින් අපිට කියනවා ඔයා ගන්න යන්නේ මෙන්න මෙච්චර සීනි ප්‍රමාණයක් තියෙන ආහාර වර්ගයක් බීම වර්ගයක් කියලා. ඒක තමයි අපිට කියන්නේ. එහෙනම් මෙතන අපිට ඔය බීම වල තියෙන නැත්නම් අපි ගන්න යන ආහාර ද්‍රව්‍ය වල තියෙන සීනි ප්‍රමාණය අපිට මට්ටම. ඒතර අපි කියනවා උපරිම සීනි මට්ටම, මධ්‍යස්ථ සීනි මට්ටම, අධි සීනි මට්ටම කියලා. උපරිම සීනි මට්ටම. එහෙම නේද? ඔව්. දැන් මං කියන එක ඇහෙනව නේද? හරි. ඒ නිසා දැන් ඒවා පාලනය කරන්න අවශ්‍ය කරන නීති රීති සම්මත වෙලා තියෙනවා. ඒ නිසා අපිත් බුද්ධිමත් වෙන්න ඕනේ මේ ද්‍රව්‍ය තෝරා ගැනීමේදී. අපි ඉස්සරහට යමු. මෙන්න මෙතන මං කිව්වා ඔයගලන්ට ඊ අංකය දැන් හඳුන්වන්නේ පුතේ මොකක් කියලාද? INS. ඔව්. දැන් එතකොට
ඕගොල්ලෝ බලන්න මම දැන් ඕගොල්ලන්ට ඔය පොතේ ලියා ගන්නට දීලා තිනවා. ඒ බලන්න එකක්. අපි මේ එකක් අධ්‍යයනය කරමු. එකක් ගැන කතා කරමු. IC 21 දැන් බලන්න ඕගොල්ලෝ 621 යන්නේ E අංකය යටතේ නැත්නම් INS අංකය යටතේ කාටද වර්ණකද පරිරක්ෂකද ප්‍රතිඔක්සිකාරක හා අම්ලද රසකාරකද කියන්න. එන්නේ රසකාරක වෙන්නේ. එතකොට මෙතනින් විශේෂයි. මම බබාලට මේක ලියන්න දෙනවා. INS 621. ඔයගොල්ලන්ගේ මයික් මම ඔෆ් කරනවා. අනවශ්‍ය සද්දයක් එනවා. INS 621 කියන්නේ මොනෝසෝඩියම් ග්ලුටෝමේට්. ඔයගොල්ලෝ ඔතන පැත්තකින් ලියා ගන්න INS 621 කියන්නේ මොනෝසෝඩියම් ග්ලුටෝමේට්. ඔය නම හොඳට බලලා ලියා ගන්න එතනින්. අමාදි ඉක්මන් කරලා පැන්සල් හොයාගන්න. මොනෝසෝඩියම් ග්ලුටෝමේට්. මොනවාද මේ පුතේ මොනෝසෝඩියම් ග්ලුටෝමේට් කියන්නේ? මොනෝසෝඩියම් ග්ලුටෝමේට් කියන්නේ මොනවද? අජිනමොටෝ. දැන් අම්මලටත් හොඳයි මේක කතා කරන එක. ගෙදර අම්මලා ඇතිනේ නේද? නේද පන්සිලු? ආ. මදුරෝෂ් මට පේන්නේ නැහැ ඉන්නවද? එතකොට මෙයා අපිට බලපෑම් කරනවා මේ අජිනමොටෝ කියලා ලිව්වා නේද? කතා කරන්න. මොනෝසෝඩියම් ග්ලුටෝමේට් කියන්නේ අජිනමොටෝ කියලා ලිව්වා නේද? ලිව්වා නේද ඔයගොල්ලෝ? ඔව් සර්. ඔව්. අජිනමොටෝ. එතකොට මේ අජිනමොටෝ අපි බලපෑම් කරන්නේ මෙන්න මේවට ස්නායු පද්ධතියට ලියමු අපි. අමතර කරුණු හොඳේ. මේව දැනගන්නම අවශ්‍යයි. ස්නායු පද්ධතියට ඊගාවට වකුගඩු වලට බලපෑම් ඇති කරයි. බලපෑම් ඇති කරයි. හොඳයි. දැන් ඕගොල්ලෝ අද ඉඳන්වත් මෙන්න මෙයා රසකාරයක් හැටියට තිබ්බට ගැටලුවක් නැහැ. කවුද? ලුණු. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා මෙයා තමයි ගැටලුව වෙන්නේ. කවුද මේ ඉන්න? මොනෝසෝඩියම් ග්ලුටෝමේට්. එයා ගැටලුවක්. දැන් ඔයගොල්ලෝ බලමු. කාලා තිනවා අනිවාර්යෙන්ම. මේ තින්නේ නම. මොකද්ද නම? නම මොකද්ද? කොත්තුමි. කොත්තුමි. කාලා තිනව නේද? ඔව්. දැන් කොත්තුමි ඉල්ලුවාට නූඩල්ස් එක කඩෙන් ඔයාගලා මේක ඉල්ලුවද? නෑ. ඉල්ලුවේ නෑ. එහෙනම් ඔයගොල්ලෝ නොදැනුවත්ව කඩේ ගිහිල්ලා අරන් තිනවා කොත්තුමි එක්ක වෙනත් දෙයක්. රසකාරක. රසකාරකයක්. ඒ නිසා මේකෙන් බලපෑම දැන් ඕගොල්ලෝ කොත්තුමි කෑවට ඕගොල්ලන්ගේ වකුගඩු වලටයි ස්නායු පද්ධතියටයි මේ කොත්තුමි කන එක බලපෑමක් කරනවද නැද්ද? කරනවා. ඕන වෙන්නේ ඔයගොල්ලන්ට නෙවෙයි පෙන්වන්න තමන්ගේ ජීවිතේට. මං කියලා තියෙනවානේ. අපේ ආහාර ජීර්ණ පද්ධතිය අපේ මරණ තුරාට අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දැනගත යුතුයි මේ කරුණෝ අපේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා.
ඒකයි ඇත්ත. ඊගාවට 631 කවුද එයක්? රසකාරකයක්. ඊගාවට මෙතන බලන්න තව එකක් කියලා තියෙනවා. ටාටසීන් 102 කවුද පුතේ? 102 ටාටසීන් 102 කවුද? වර්ණකයක්. එන වර්ණකයක්. ඔව්. ඔව්. ඔය දෙයට යන්නේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලන්නේ නැති දේවල් අපේ ආහාර සමග අපිට අපි ගිලිනවා ආහාර මාර්ගයට අපි ඇතුල් කරගන්නවා. ඒක එච්චර ගුණදායක වෙන්නේ නැහැ. උතන කොහෙන්ද? ඔව්. 102 උතන තියෙන්නේ. කියන්න ඇහෙන්නේ නැහැ. 102 ඒ මේකේ තියෙන. මොකද කාවින්දයා? නෑ මොකුත් නෑ. දෙන්නත් එක කතා කරේ. හොඳයි. එහෙනම් අපි ඒ ගැන යම් තරමක් කරුණු දැනගත්තා. මම ඊළඟ කොටසට යන්න හදන්නේ. දැන් ඊට සඳහන් සියලුම ද්‍රව්‍ය. දැන් උතර ඊ අංකයේ යටතේ 100 ඉඳලා 640 දක්වා පෙන්වන ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය වෙනවා. ඊගාට තව කියන්න ඕනේ මේවා අලුතෙන් ඇති කරලා තියෙන අංක කිහිපයක් තියෙනවා. ඒ අංක යටතේත් මේව ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ 100 සහ 644 නොවුනාට තවත් තියෙනවා. වෙනත් අලුතෙන් එකතු වෙච්ච දේවලුත් තියෙනවා. පරිරක්ෂක ලෙස යෙදීමට සුදුසු ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. දැන් ඔයගොල්ලෝ තේරෙන්න ඕනි යොදන්න සුදුසුයි කියලා සම්මත කරගත්තට මේවා ඇත්තටම සුදුසු නෑ කියන එක තේරෙන්න ඕනි. ගාවට පරිරක්ෂිත ආහාර සඳහා නිදසුන් අපි දන්නවා. මම ඕගලන්ට රූප කිහිපයක් දුන්නා නේද? දුන්නානේ? ඔව්. එන්නේ ඒවා පරිරක්ෂිත ආහාරත් වෙනවා. මම දීලා ඇත්තේ කොටස ඕගලන්ට මෙන්න මේව සාන්ද්‍රීකරණය කරපු ආහාර මෙන්න මෙතන යටතේ මම ඕගලන්ට දීලා ඇති කිහිපයක්. ඔව්. ඒවා සියල්ලම පරිරක්ෂිත ආහාර නැත්නම් ඔය පරිරක්ෂිත ආහාර වලට නිදසුන් වෙනවා. මම ඔයගලන්ට දීලා රූප කොලෙන් දීලා තියෙන ටික. හොඳයි. ඊකට අපිට කියනවා ආහාර පරිරක්ෂණයේ වාසි කිහිපයක් දක්වන්න කියලා. ආහාර පරිරක්ෂණයේ වාසි. මෙන්න පළවෙනි වාසිය. ඒක හොඳ වාසියක්. ආහාර නරක වීම වළක්වනවා. නරක වීම වැළැක්වෙනවා. ඉතින් ආහාර නරක වෙන්නේ તો කල් තියා ගන්න පුළුවන් නම් අපිට කල් තියාගෙන ආහාර අනුභව කරන්නට යම් කාලයක් සපයනවා. ඊගාවට පරිරක්ෂකය වෙදුවාම සතුන්ගෙන් වන හානි නවතිනවා. එහෙනම් කොහොමද? දැන් අපිට බිස්කට් පැකට් එක කඩලා තියාගන්න විදිහක් නැහැ. එහෙනම් අපි බිස්කට් පැකට් එකට භූමි තෙල් දානවා. ඔව් එහෙනම් වැඩේ හරි නේද? ඒව නෙමෙයි පුතේ මේ කියන්නේ. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම ලංකාවේ වී ගබඩා කරන තැන්, දහන්නේ ගබඩා කරන තැන් තියෙනවා. ඒවට සතුන් නැත්තම් ගුල්ලෝ මේ ආහාර ගන්නවට ඒ ආහාර ද්‍රව්‍ය වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒක තමයි කියන්නේ අපි සතුන්ගෙන් වන හානි වැළැක්වීම කියලා. එතකොට අර ගබඩාවල තියෙද්දි ඒ සතුන් ආහාර වලට එක එක දේවල් මිශ්‍ර කරන එක නැත්නම් ඒගොල්ලෝ අනුභව කරන එක නවතිනවා යන හිටිනවා. ඒකයි එතනින් කියන්නේ. ඊගාවට අපි බලමු ආහාර වලට හොඳ පෙනුමක් ලබා දීමට. ලස්සන පෙනුමක් දෙන්න. දැන් බලන්න අම්මා ගෙදර කේක් එකක් හදනවා බේක් කරලා අම්මාගේ කේක් එක දැක්කහම ළමයින්ට පෙනුම ගැන ප්‍රශ්නයක් එනවා නේද? අම්මගේ පෙනුම නෙවෙයි කේක් එකේ පෙනුම. ඔව් කේක් එකේ පෙනුම ගැන අපිට ප්‍රශ්නයක් එනවා. පෙනුම. ඔව් දැන් ඕක දැක්කට පස්සේ අපෝ අම්මාගේ කේක් එක ඔහම කියලා මොන හරි කියලා ගෑන් ළමයි තමයි පටන් ගන්න. ඊට පස්සේ කියනවා ඔව් කඩෙන් ගෙන ආපු කේක් එක කොහොම නෙවෙයි මෙන්න මෙහෙමයි හොඳට අයිසිං කරලා අන්න ලස්සන. එක එක වර්ණයක ඉතින් කේක් අයිසිං කරන්න පුළුවන්. එතකොට වර්ණය හොඳ පෙනුමක් තියෙනවා ආහාරයට. පුතේ මේක අපි දකින්න එක වැරද්දක්. පෙනුම කියන එක.
දැන් හිතින් මවා ගන්නකො මම මේ කියන දෙයකට හොඳ පෙනුමක් තියෙන දෙයක් මම පෙන්නන්න. අපි හිතමු සුදු බත්. සුදු බත් හපෝ රතු වල වෑංජනයයි පරිප්පු ගොටුකොළ සම්බෝලයයි පරිප්පු ගොටුකොළ සම්බෝලයයි ඊට පස්සේ මාළු ඇඹුල් තියල් කළා පරිප්පු කොහොමද කෑම එකේ පෙනුම? ඔව් එක පැත්තකින් රතු පාට සුදු පාට පසුබිමේ රතු පාට එක්ක කොළ පාටත් එක්ක දුඹුරු පාට හෝ කළු පාටට මාළු ආයි තැඹිලි පාට පරිප්පු. ඔන්න පුතේ පෙනුම. ඕක තමයි හොඳම. මොකද්ද මේ හොඳ කියලා කියන්නේ? ස්වභාවික පෙනුම. ඉතින් අපි ආහාර වලට පරිරක්ෂක එකතු කරන්නේ ස්වභාවික පෙනුමක් ගන්නට නෙවෙයි කෘත්‍රිම පෙනුමක් අපි ඇති කරගෙන තියෙන්නේ. කෘත්‍රිම පෙනුමක්. ආහාරවල පෙනුම අපිට ලොකු බලපෑමක් කරනවා. ආහාරවල පෙනුම ලොකු බලපෑමක් කරනවා. අපි ගොඩක් ආස වර්ණ තියෙනවා. ගොඩක් ආස වර්ණ තියෙනවා. ඒ වර්ණක අපි ආහාර වලට යදුවාම හොඳ පෙනුමක් ලැබෙනවා. හැබැයි අපේ මනසින් මිනිසාගේ මනසින් අකමැතිම ආහාරවල තියෙන වර්ණය තමයි දන්නවද පාට? අපේ මනසින් කෑමක තිබිය යුතු නැති කියලා මනස ප්‍රතික්ෂේප කරන වර්ණය දන්නවද? නෑනේ. නිල් පාට. මං හිතුවා. නිල් පාට. මට කියන්න ඕගොල්ලෝ දන්න නිල් පාට තියෙන ස්වභාවික කෑමක්. නිල් පාටට තියෙන ස්වභාවික කෑමක් කියලා. කොහොම බාල? කොහොම නෙවෙයි කොහොම? කොහොම බාල? නෑ ගෝවල. ගෝවල. ඈ? ගෝවා මල. නෑ. හා. ඔව්. ගෝවා කොළ. ගෝවා කොළ. ගෝවා ගෙඩිය දම් පාටයි. නිල් වෙරළ. ඔව්. නිල් වෙරළු. අහලා තියෙනවද බ්ලූබෙරි? ආව්. ඔව්. ඊගාවට අහලා තියෙනවද දන්දිල කියලා අල జాතියක්? නෑ. අහලා නැද්ද? ඉව්වහම මුට්ටියත් එක්කම දම් පාට වෙනවා. හරි? අහගන්න. අපේ මනසින් අපේ ඇස් දෙකෙන් නිල් පාට ආහාර අපිට රුචි නැහැ. අපි කැමති නැහැ. දැන් හිතේ සර් කියන්නේ බොරු කියලා. එහෙම එකක් නෙවෙයි. අපේ මනසින් කැමති නැහැ. අපිට කාගෙන යන්නට බෑ. ඒ නිසා ස්වභාවයේ නිල් පාට ආහාර ඊටාම අවමයි. ස්වභාවයේ නිල් පාට ආහාර නැහැ. දැන් පෙබල්ස් ගත්තොත් එක එක වර්ණ තියෙනවා. පෙබල්ස් 1000ක් දුන්නොත් අපි එක්කෙනෙකුට කන්න කියලා අටේ පන්තියේ වැඩිපුරම අඩුවෙන්ම කාලා තියෙන්නේ නිල් පාට. නිසා ඔය පෙනුම ගැන කතා කරමු නිසා මම චුට්ටක් කතා කරේ ඒවත් පොඩ්ඩක් දැනගන්නට අවශ්‍යයි. ඊගවට ආයි ඇතැම් ආහාරවල පෝෂණය ඉහළයයි. කිරි ආහාර පෝෂණය ඉහළ යනවා. කිරි ආහාරවල පෝෂණය ඉහළ යන්න අපි සමහර වෙලාවට කිරි ආහාර මෙතන ප්‍රධාන වෙනවා. තව එහෙම නැති ආහාරයක් ගත්තොත් අපි හිතමු එකතු කරන ආහාර වලට එකතු කරන මෙන්න මෙහෙම දෙයක්. අම්ල වර්ග. අපි තව සිට්‍රික් අම්ලය. සිට්‍රික් අම්ලය කියන්නේ විටමින් C අඩංගු ආහාර. ඉතින් ආහාරවල පෝෂණය ඉහළ යාමක් වෙනවා. පෝෂණය ඉහළ යනවා. ඒ විදිහට ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය නිසා යම් ද්‍රව්‍ය හැම ද්‍රව්‍යයකම මේ පෝෂණය ඉහළ යනවා. එහෙම යාමක් වෙනවා. ඊගාවට රුචිකත්වය අනුව තෝරා ගන්න පුළුවන්. අපිට පුළුවන් රුචිකත්වය අනුව ආහාර තෝරා ගන්න වර්ණ කරපුවාම ආහාර පරිරක්ෂක එකතු කළාම එන හැකියාවක් අපිට ලැබෙනවා. දැන් අපි බලමු අත උසන්න කිව්වොත් ඉතින් රෙසින් හෑන්ඩ් කරන්න පුළුවන් කට්ටියට මේ චොක්ලට් අයිස්ක්‍රීම් කන්න කී දෙනෙක් ඉන්නවද කැමති? මම. 3 දෙනෙක් ඉන්නවා. මං කැමති. ඔව්. ඔව්. මම. ඔව් 4 දෙනෙක් අත උස්සලා තියෙනවා. එයි මං. ඔව්. ඉන්නවා. ඊළඟට
ඒ කාවින්දයා. වැනිලා අයිස්ක්‍රීම් කන්න කී දෙනෙක් ඉන්නවද කැමති? මං ඉන්නවා. ආ. කාවින්දයා ඉන්නවා. ඔව්. මං ඉන්නවා. ඒකට ඉන්නවා 5 දෙනෙක්. ඊගාවට මේ අපි හිතමු මේවා මේ කොළ පාට තියෙන්නේ මොකද්ද? ෆෘට් ඇන්ඩ් නට්. මං කැමති. එකයි. කාවින්ද හැම එකටම කැමතියි. මං කැමති. ඕ වර්ණ අණුව රුචිකත්වය අනුව තෝරගන්නට පුළුවන් ආහාර වලට. ඒ කියන ආකලන ද්‍රව්‍ය නැත්නම් ඔය කියපු පරිරක්ෂක එක් කරාට පස්සේ එහෙම තෝරගන්න පුළුවන්. ඒ වාසිය අපිට ලැබෙනවා. නමුත් අපි හිතන්න ඕන දේ ගෙදර අම්මා හදන අයිස්ක්‍රීම් එක ඊට වඩා හොඳයි. අම්මා විස දාලා නෙවෙයි හදන්නේ. විකුණන්න ඕනි කට්ටිය විස දාලායි හදන්නේ. හොඳයි. විනුකි කැමති ෆෘට් ඇන්ඩ් නට් වලට නේද? හරි. පේනවා. දැන් බලන්න ආහාර පරිරක්ෂණයේ අවාසි. මේ ටික ලියලා ඇති. මෙන්න පළමුව අවාසිය. ආකලන ද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීමෙන් නැත්නම් ප්‍රමාණය ඉක්මවා යෙදීමෙන් රෝග ඇති වේ. එහෙම වෙන්නට ගොඩක් ඉඩ තියෙනවා. සමහර ආහාර වර්ග කඩෙන් ගෙනල්ලා දැන් සමහර අයට සැමන් කෑවට පස්සේ මූණ ඉදි වෙනවා, පළු දානවා, ඒ වගේ වෙන අවස්ථා තියෙනවා. එතකොට සමහර යොදන ආකලන ද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොරයි නැත්නම් අපිට විසදායක වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ප්‍රමිතියෙන් තොර වීම, ප්‍රමාණය ඉක්මවා යෙදීම නිසා රෝග ඇති වෙනවා. ඊගාවට කෘත්‍රිම ආකලන නිසා අවදානම් රෝග ඇති වෙනවා. අවදානම් රෝගී තත්ත්වයන්. අවදානම් රෝගී තත්ත්වයන් ආකලන ද්‍රව්‍ය. උදාහරණ පිළිකා. ඕනනම් දාගන්න. පිළිකා තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. හරි. හරි. ඊගාවට පෝෂක වලට හානි වෙන්නට පුළුවන්. අපි යොදපු දැන් මම ඉස්සෙල්ලා පොඩ්ඩක් එකක් කිව්වා. පෝෂක වලට හානි වෙනවා. එතකොට දැන් අපි මොනවා හරි අපි අර ප්‍රතිඔක්සිකාරක වගේ දෙයක් දාලා දැම්මට පස්සේ එතකොට ඒ ආහාර සමග එයා යම් විදිහකින් මොනවා හරි ප්‍රතික්‍රියාවක් කරොත් එහෙම මේ පෝෂක වලට හානි සිදු වෙලා අපිට ආහාරයට නුසුදුසු තත්ත්වයකටපත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක හොඳ නෑ එච්චර. ඊළඟට තව අපි කියනවා මෙහෙම ආහාරවල ඇතැම් ගුණ වෙනස් විය හැක. රසය, සුවඳ, වර්ණය එහෙම වෙනස් වෙන්නට පුළුවන්. වර්ණය නම් බොහෝ විට වෙනස් වෙනවා. රසය, සුවඳත් වෙනස් වීමක් සිදු වෙනවා බොහෝ විට. යම් ආකලන ද්‍රව්‍ය දැම්මට පස්සේ. දැන් අපි දන්නවා මෙහෙම. දැන් වැනිලා කියලා කියන්නේ වැනිලා රසයක් තියෙන නිසා. චොක්ලට් රසයක් කියන්නේ චොක්ලට් රසයක් තියෙන නිසා. ස්ට්‍රෝබෙරි කියන්නේ ස්ට්‍රෝබෙරි රස සුවඳ ලැබෙන නිසා. එහෙම තියෙනවා ආහාර ද්‍රව්‍ය වල. ඉතින් ආහාරවල ගුණ වෙනස් වෙන්නට පුළුවන්. අපි ගන්න යොදා ගන්න රසකාරක වර්ණකාරක මේ කියන පරිරක්ෂක නිසා වෙනස් විය හැකියි. ඒ නිසා ඒවා සමහර වෙලාවට වාසි වෙන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට මේ රසයේ සුවඳ වර්ණය වෙනස් වුණාම අපිට බොහෝ දුරට අවාසි තමයි සිද්ධ වෙන්නේ. මම මේක අරන් තියන්නේ අවාසි පැත්තට. හොඳයි. එහෙනම් පරිරක්ෂක ගැන මම කතා කරලා ඕගොල්ලන්ට මේකෙන් ඇති කරලා දෙන්නට හදන මගේ බලාපොරොත්තුව තමයි ඕගොල්ලොත් කවදා හරි නෙවෙයි කඩේට ගිහිල්ලා යම් දේවල් අපේ ආහාරය පිණිස ගන්නවා. ඒ ආහාරය පිණිස ගන්නකොට විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි මෙන්න මේ ඊ අංකයේ යටතේ වෙන මේ 621 ගැන. යා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඊගාවට මේ ට්‍රාටසීන් කියලා කියන්නේ 102. මේ යටතේ ඉන්නේ කහපාට වර්ණක. මේ කහපාට වර්ණක විශේෂයෙන් ගැහැණු ළමයින්ට හොඳ නැහැ. විශේෂයෙන් ගැහැණු ළමයින්ට හොඳ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රජනක පද්ධති මත විවිධ බලපෑම් ඇති කිරීමට සමත් වෙන වර්ණකයක් කහපැහැති වර්ණය කියලා කියන්නේ. කහපැහැති වර්ණක. මෙයා. ඉතින් අර හොඳට පෙන්නනව නේද බීච් එකට වෙලා
නයිට් පාටි එක හරි ලස්සනටනේ. මෙන්න මේව කන්න පුළුවන් කියලා කොත්තු මේ කන්න පුළුවන් කියලා පෙන්නනවා. ඉතින් කොත්තු මේ වල විතරක් නෙවෙයි. අනිත් තියෙන හැම නූඩල්ස් පැකට් එකකම මේක අඩංගු වෙනවා. ඊගාවට අපිට සර් ඔව් දැන් මෙහෙම කන්න පුළුවන් මේක. කුරුද කොත්තු මේ කන්නම ඕන නම් මෙන්න මෙහෙම කන්න. කොත්තු මේක ඇතුලේ පැකට් කීයක් තියෙනවද? 3 2ක් ඔය දන්නේ කාපු කට්ටිය. පැකට් දෙකක් තියෙනවා. ওই පැකට් දෙක ඩස්බින් එකට දාලා කොත්තු මේක කන්න. නිකන් නිකන් නෙවෙයි. අම්මගේ ගෙදර තියෙන එළවලු ටිකක් ඒකට මික්ස් කරලා. හා ලුණු පොඩ්ඩක් දාලා. එතකොට හරි. එතකොට වැඩිය නෑ. එතකොට එකතු වෙන්නේ මෙන්න මෙයා විතරයි. 102 විතරයි. මොලේ පාවිච්චි කරනවා නම් ඕන දෙයකින් අපිට වලකින්නට පුළුවන්. හොඳයි. මම ඊළඟ කොටසට යනවා. පාරිභෝගික භාණ්ඩ තෝරා ගැනීම. දැන් තව ටිකක් මම උදව් වෙනවා. ආහාර තෝරා ගැනීම කොහොමද වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් උදව් කරගන්න. ඊයටද මම කතා කරනවා පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව ගැන. මෙහෙම ලියලා තියෙන්නේ ඔයගොල්ලන්ට මම. පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව තහවුරු කරන කරුණු කීපයක් වේවා කියනවා. ඒවා භාණ්ඩයක සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. ආමින්ද මොනවද රාසින් කියවන්නේ? දැන් කඩේට තීල් ගිහිල්ලා කඩෙන් පොල් ගන්න අය ගොඩක් ඉන්නවා මෙතන. එහෙම නේද? ඔව්. ඊගාවට කඩෙන් අපි උදේ පාන්දරට අපි හිතමු පාංගියක් ගත්තා කියලා. ඊගාවට මෙහෙමත් හිතන්න. පාන් ගන්න කම්මැලි ඉතලා කඩෙන් හෙට උදේට ගිහිල්ලා ඉන්දියාප්ප ටිකක් ගන්නවා. ඊගාවට මාකට් එකේ තියෙනවා පළතුරු වර්ග. ඇපල්, මිදි, පෙයාස්, අන්නාසි, පේර, ගස්ලබ්බු, රම්බුටාන් ඒව ගන්නවා. ඒවැ මෙන්න මේවා ටික සඳහන් වෙනවද? මේ ටික තියෙනවද? ඔය ටික තියෙනවද? ළමයි. ඔව් සර්. තියෙනවා. හොඳයි. තියෙනවලු. කඩෙන් ගන්න ඇපල් ගෙඩිය තියෙනවලු මේක. මිදි ගෙඩිය තියෙනවලු. පාන් ගෙඩිය තියෙනවලු. මේ ටික තියෙනවනේ. තියෙනවද? නෑ. කඩෙන් ගන්න පොල් ගෙඩිය මේ ටික තියෙනවද? නෑ. නෑ. නැත්තම් ඒක තමයි අපි කියන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ තවත්. චූම්පාන් ගෙදෙට්ට එනවා. චූම්පාන් වල මේක තියෙනවද? ඔය හතම ගහලා තියෙනවද? නෑ සර්. හතෙන් එකක්වත් තියෙනවද? නෑ සර්. මිලවක් තියෙනවද? නෑ සර් මුළු බර හෝ සුද්ධ බර? නෑ. කිසි දෙයක් නෑ. එහෙනම් ඒ මිනිස්සු බඩු විකුණන්නේ ඕගොල්ලන්ගේ අයිතිය මේවා දැනගන්න තියෙන අයිතියත් සූරාගෙන කාලා. දැන් අපි පේස්ට්‍රි ෂොප් එකකට බේකරි එකකට නැත්නම් සාමාන්‍ය සිල්ලර කඩේකට ගිහිල්ලා අපි හිතමු පේස්ට්‍රි ෂොප් එකකින් අපි ගන්නවා කියලා මාළු පාන් එකක්. ඔය ගන්න මාළු පාන් එකයි ගිහිල්ලා ගන්න මාළු පාන් එක. චූම් පාන් එකෙන් ගන්න මාළු පාන් එකයි කොයිකද බර වැඩි? කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපේ අයිතිය එයාලා යම්කිසි විදිහකින් මෙන්න මේ දේවල් සඳහන් නොකිරීම නිසා අපේ අයිතිය අහිමි කරලා තියෙනවා. ඒ නිසා අපි බොහෝ ද්‍රව්‍ය මෙලදී ගන්නකොට මේ ගැන හිත යොමු කරන්නට අවශ්‍යයි. ගෙදරදී සමහර අය එහෙම නැහැ. ගොඩක් දෙනා එහෙම නැහැ. නමුත් බොහෝ අය සැලකිලිමත් වෙන්නේ මෙන්න මේ ගැන තමයි විශේෂයෙන්. මොනවද? මිල. මිල තමයි බලන්නේ. ලාභ නම් කිසි අවුලක් නැහැ. මිල. ඊට අමතරව අපි විශේෂයෙන් බලන ගෙදරදී අපි භාණ්ඩයක් මිලදී ගන්නට යනවා නම් බලන්නට අත්‍යවශ්‍ය වෙන කාරණා මෙන්න මේවා. නිෂ්පාදිත හා කල්ලිකුත් වීමේ
දිනය. ඊගාවට මුළු බර සුද්ධ බර. ඔව්. මිල ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. අඩංගු ද්‍රව්‍ය. දැන් කිව්වනේ ආකලන ද්‍රව්‍ය යොදනවා කියලා. ඊගාවට ප්‍රමිතිය. අනිවාර්යෙන් බලන්න ඕන දේ කොයි එකාද මේක හැදුවේ කියන එක. ඔය ටික බලන්න ඕනේ. කවුද මේක හදලා තියෙන්නේ? කොහෙන්ද හදලා තියෙන්නේ? අපි දන්නේ නැහැ. නිෂ්පාදකයෙක් නැත්නම් බහන්න මිලදී ගන්නට එපා. වගකීමක් නැහැ. ඊගාවට අපි පරිසරය ගැන හිතන පුද්ගලයන් නම් අනිවාර්යෙන් පරිසර හිතකාමී බව සූදානම් වෙන්නට අවශ්‍යයි. අපි ඒ ගැන හිතන්නට ඕනේ. අපි කඩෙන් බිස්කට් පැකට් එක ගෙනල්ලා කාලා කොලේ කනවද? නෑ සර්. නෑ. ඉතින් ඒ නිසා කොලේ අපි ඒක පරිසරයටයි අපි බැහැර කරන්නේ. අන්න එතනදී අපි ගෙදරට ඩෙන්ගු අරගෙන ඇවිල්ලක් තියෙනවා. ඩෙන්ගු අරගෙන ඇවිල්ලක් තියෙනවා. ඒ හින්දා මේ දේවල් අපි අත්‍යවශ්‍යයෙන් සැලකිලිමත් විය යුතුම වෙනවා. එහෙනම් මම මේ යටතේ අංක 1 ගැන කතා කරනවා. නිෂ්පාදිත. ඒක සඳහන් කරනවා manufacturing date MFD. හා කල්ලිකුත් වෙන දිනේ expiry date කියලා අපි කියනවා. මේ පැකට් එකේ ගහලා තියෙන්න පුළුවන් දේවල්. මේ හිටියනම් මම ඔක්කොම පැකට් ටික පෙන්නනවා. ඔය තියෙන්නේ. දැන් මෙතන තියෙනවා උපලිම සිල්ලර මිල තියෙනවා. කල්ලිකුත්තීමේ දිනය ගහලා තියෙනවා. නිෂ්පාදිත දිනය තියෙනවා ගහලා. ඊගාවට මෙතන ඊගාවට තියෙනවා තව අංකයක් සඳහන් වෙනවා. ඒ අංක වලින් කියන්නේ මේ නිෂ්පාදනය කරපු දවසේ ඒ ෆැක්ටරි එකේ හිටපු අය නිෂ්පාදනයේට සහභාගී වෙච්ච අය ගැන කේතයක් මෙතන ඉදිරිපත් කරන්නේ. තොරතුරක්. ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ මේ භාණ්ඩයේ අලවිය සඳහා වෙළඳ පොළට යොදලා වෙළඳ පොළේදී ගැටලුවක් වුවහොත් සොයා ගැනීම පහසු කිරීම සඳහායි ඉදිරිපත් වෙන්නේ. ඒතර මෙතන දැන් කතා කරන්නේ අපි ඒ වුණාට කවුරු ගැනද නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය. මේ දින දෙක ගැන කතා කරන්නේ. මෙයයි මේ දින දෙක. මෙතනත් මේ දින ටික ගැන අපි කතා කරන්නේ. එහෙනම් මේක අපේ අයිතියක්. දිනේ සඳහන් කිරීම අපේ අයිතියක්. එහෙනම් පොල් ගෙඩියක් ගන්න ගිය වෙලාවට කඩෙන් අයිතිය උදුරාගෙන තියෙනවා. දැන් පොල් ගෙඩියේ ප්‍රමිතිය ගැන අපි කොහොමද බලන්නේ? කියන්න බෑන්. පුළුවන්ද කියන්න? අම්මා ප්‍රමිතිය ගැන කියන්නේ වතුර හොඳට අඬනවා නම් සොලවලා බලලා සහ බරණ පොල් ගෙඩියේ පැහැය ගැන බලලා. හොඳයි. දැන් ඔය සඳහන් වෙන්න අවශ්‍ය කරන නිෂ්පාදිත සහ කල්ලිකුත් වීමේ දිනය මෙන්න මේ විදිහටත් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මෙම දිනය දේශගුණික හේතුන් මත වෙනස් විය හැක. උදාහරණයක් ඕක ගහලා තියෙනවා ටියාරා ලේයර් කේක් එකේ. වෙනස් විය හැකි බව. වියලි සිසිල් ස්ථානයක තැබීම. එහෙමද ගහලා තියෙනවා ගොඩක් වෙලාවට මොනවද? ඔයගොල්ලෝ කඩෙන් ගත්ත චොක්ලට් එකට. හිරුවිලිය නොවැටෙන ලෙස තැබීම. බොහෝ ආහාර වර්ග පැකට් බඩු වල තියෙනවා ගහලා. මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ ඕගොල්ලන්ට දැනගන්නටත් වඩා මේක කඩේ ඉන්න පුද්ගලයාට ගබඩා කරන කොටයි එයාට මේ උපදෙස් දීලා තියෙන්නේ. ඊගාවට ගෙදර ගෙනාවට පස්සේ අපිටත් එක්ක. එහෙනම් සැලකිලිමත් වෙන්න ඕනේ මේ දේවල් ගැන. මේ සටහන ඊගාවට බර. සුද්ධ බර නැතිනම් පරිමාව. පරිමාව සඳහන් කරන්නේ අපි ද්‍රව බඳුන් වල. දන්නවා එතකොට කීරි වර්ග දැන් කඩේ තියෙනවා කල් කිරි, බීම වර්ග විදිහට සඳහන් වෙන දේවල්. ඊගාවට අපි කඩෙන් ෆාම් ඔයිල් ගන්නවනේ. සෝයා සූරිකාන්ත ඔයිල් ඒ වගේ දේවල්වත් පරිමාව සඳහන් වෙනවා. ඊගාවට මේ වාෂ්පීකරණය වුණොත්
වාෂ්ප වුණොත් සමහර ද්‍රව්‍ය වල ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊගාවට ඇසුරුම ගැන කියන්න ඕනේ. මේ ඇසුරුම තියෙන්න ඕනේ තත්වය සොරකින්නට. තත්වය සොරකින්න ඕනේ. එතකොට ආහාරවල ඖෂධවල තත්වය ආරක්ෂා වෙන්න අනිවාර්යයි. තත්වය ආරක්ෂා වෙන්නට ඕනේ. ඉතින් අපි ඖෂධයක් ෆාමසියෙන් මිලදී ගන්න ගිහිල්ලා ඇසුරුම හරියන්නේ නැතුව ඒක අපි බිව්වොත් හරි ඇඟේ ගෑවොත් හරි අපිට ප්‍රශ්නයක් වුණොත් අන්න ඇසුරුම හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඊගාවට මෙහෙම හානි වීම වැළැක්වීමට අපි ඇසුරුම පාවිච්චි කරනවා. වීදුරු උපකරණ නම් බිඳෙන එක අඩු කරන්න. කාඩ්බෝඩ්, රිජ් ෆෝම්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ ඒත් ඒ වගේ දවටන දාලා තියෙන්නේ. හානි වීම වැළැක්වීමට. ඊට ආරක්ෂාව තෙතමනය. දැන් පොලිතින් වගේ දේවල් යොදනවා. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වෙන්න ඇසුරුම තියෙන්නට අවශ්‍යයි. ඊළඟට ප්‍රවාහනය පහසු වෙන්නට අවශ්‍යයි. ප්‍රවාහනය පහසු වෙන්න ඕනේ. ඔය විදිහට අපි යොදා ගන්නවා ඇසුරුම සහ ඔන්න බර ගැන මම චුට්ටක් කතා කරනවා. ඇසුරුම ලෙස යොදන දේවල්. මේ තින්නේ ඇසුරුම විදිහට යොදන දේවල්. අහගෙන නේද ඉන්නේ? ඔව් සර්. මෙන්න ඇසුරුමට යොදන දේවල් එකක්. මේකේ මේ තියෙන සෝටිස් කියන මේ පැකට් එකේ පිටතින් තියෙන්නේ හිරු එළිය නොවැටෙන දුඹුරු පාට ආවරණයක්. ඒක හදලා තියෙන පුතේ ඇලුමිනියම් වලින්. ඇලුමිනියම් 3 තට්ටුවකින් හදලා තියෙන්නේ. දුඹුරු පාට ආවරණය. ඊට යටින් තියෙනවා ජලය, ශුද්‍ර ජීවීන්, තෙතමනය, ඒ වගේ දේවල් ඇතුලේ වළක්වන්න පොලිතින් එකක්. ඇලුමිනියම් ආලේපිත පොලිතින් මේ බිස්කට් පැකට් එක හොඳින් තත්ත්වයේ සුරකින්නට යොදා ගන්නවා. ඊළඟට පොලිතින් වර්ග කෙලින්ම ගන්නවා. ලුණු පැකට් එක ඔය විදිහට. ඊගාවට මෙයා බහුලව යොදා ගන්නවා කාඩ් බෝඩ්. ප්ලාස්ටික් ඇසුරුම්, වීදුරු ඇසුරුම්, ජෑම් බෝතලේ ඇසුරුම්. ඊගාවට රිජ් ෆෝමුත් ගන්නවා. ඒ ටික මෙතන නැහැ. ඉතින් මේ ඕගොල්ලන්ට මෙතන පෙන්නලා තියෙන්නේ සාමාන්‍යයෙන් බහුලව යොදා ගන්නට පුළුවන් ඇසුරුම් ද්‍රව්‍ය කිහිපයක්. එහෙනම් ඇසුරුම වල යොදන ද්‍රව්‍ය ඇලුමිනියම් ටියුබ් ගන්නවා. ඒකත් මෙතන නැහැ. ඖෂධ ක්‍රීම් වර්ග සඳහා ගන්නවා. පොලිතින් ආලේප කළ ඇලුමිනියම් පත්‍ර. මම ඒක පෙන්නුවා. කිරිපිටි, ටිපිටිප්, තේ කුඩු, බිස්කට් ඒ වගේ දේවල් වලට ඇසුරුම් ලෙස ගන්නවා. බහුව අවයවක. දැන් මම පෙන්නුවා ප්ලාස්ටික්. ප්ලාස්ටික් කියන්නේ පුතේ බහුව අවයවයක්. එතකොට තීන්ත, අයිස්ක්‍රීම්, යෝගට් කප් එක බහු අවයවකයක්. ජලය අසුරන්න බෝතලයක් පාවිච්චි කරනවා. ප්ලාස්ටික් කියන්නේ බහුව අවයවක. ටින් ආලේප කළ බඳුන්. දැන් සැමන් ටින් එක උදාහරණයක් හැටියට ගත්තොත් එයා ඊගාවට දවයි විවිධ පාන වර්ග ටින් ආලේප කළ බඳුන් තුල අන්තර්ගතයි. ටින් මාළු, එලකිරි, එළවලු බීජ මේ දේවල් අපි පැකට් කරන්නේ ටින් ආලේප. ටින් කියන්නේ ලෝහයක්. ටින් ආලේප කරපු යකඩ බඳුන් තමයි පාවිච්චි කරන්නේ. හොඳයි. මේකත් පෙන්නුවා මං. එතකොට ඇසුරුම ලෙස යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය ටික අපි කතා කරා. ඊගාවට සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රමිතිය ගැන. ඒ වගේම පරිසර හිතකාමී බව ගැන. මේක ක්‍රියාත්මක වුණේ 2010න් පස්සේ. 2010න් පස්සේ. අපි ආහාර ගන්නවා. කඩෙන් විවිධ ද්‍රව්‍ය ගන්නවා. මිලදී ගන්නවා. අපිට නීති රීති ආවා. නීතිය මගින් යම් දේවල් අපිට ප්‍රකාශ කරා. මෙන්න මේවා ආරක්ෂා කරගන්න. කවුද? ඕසෝන් කියන පරිසරය. ආරක්ෂා කරගන්න. ඒ විදිහ ආරක්ෂා කරගන්නට යම් නීති රීති අනුමත වුණා. මෙන්න මේ විදිහට ගහලා තියෙනවා. CFC free, eco friendly, ozone friendly.
ඔතන ඉන්නවා නම් ඔයගලන්ගේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක පේනවා නම් නැත්නම් ඔහොමම ෆෝන් එක තියලා ෆ්‍රිජ් එක ගාවට ගිහින් දුවලා බලලා එන්න කොළ පාට කොහේ හරි තියෙන රවුම් හෝ හතරැස් සීල් එකක් තියෙනවද කියලා. තියෙනවද? 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 තිබුණාද? චන්දූප තිබ්බද? දැක්කේ නෑ සර්. දැක්කේ නෑ. ෆ්‍රිජ් එකේ ඉස්සරහා තියෙන දොරේ ගහලා. මෙත්මි දැක්කද? චමොද්දයා? අමා LG. ඔච්චර දිවෙලියට දාන්න එපා. ඔය ඩබලක් ඉන්නේ. යුවි දැක්කද? පන්සිලු හොඳට බලන්න ඕනේ. එහෙම රවුමක් තියෙනවා ගහපු එකක්. ඒ රවුම ඇතුලේ ගහලා තියෙනවා මෙන්න මෙහෙම CFC free කියලා. CFC කියලා කියන්නේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ලියා ගන්න. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. මේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන්නේ පුතේ වායුවක්. මෙයා ඕසෝන් වියනට ප්‍රබල හානියක් කරන ඕසෝන් වියන බිඳ දැමීමට සමත් වෙනවා. එනිසා ඒ ඕසෝන් වියන බිඳ දැමීමට හේතු වෙන මේ වායෝන් ෆ්‍රිජ් එකෙන් තමයි නිදහස් වෙන්නේ. එහෙම නැත්නම් වායු සමීකරණ යන්ත්‍රයෙන්. එතකොට මේ CFC වායුන් අඩංගු නොවන උපකරණ තියෙනවා නම් අන්න ඒ තියෙන උපකරණවල තමයි මේ සඳහන් කරන්නේ CFC free eco friendly ozone friendly කියලා. එහෙනම් ඕගොල්ලන්ගේ ෆ්‍රිජ් එකේ මේක තියෙනවා නම් ඕගොල්ලෝ ගෙදර පාවිච්චි කරන ෆ්‍රිජ් එක නිසා ඕසෝන් වීනට ගැටලුවක් නැති බවයි ඕගොල්ලන්ට පෙන්වලා දෙන්නේ. එහෙනම් අපි මිලදී ගත යුත්තේ ඒ වගේ උපකරණ. ඊළඟ විසඳුම්. CFC අඩංගු නොවන නිෂ්පාදන අපිට මිලදී ගන්නට පුළුවන්. එතකොට මේ ගැටලුවට පිළියමක් අපිට එනවා. තව එකක් ප්‍රකාශ ජීර්ණ පොලිතීන්. ප්‍රකාශ කියන්නේ පුතේ කාටද ප්‍රකාශ කියන්නේ? ලියා ගන්න ප්‍රකාශ සමානයි ආලෝකය කියලා. ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකයට තවත් වචනයක්. ආලෝකයට තවත් වචනයක්. ප්‍රකාශ කියන්නේ. එහෙනම් ආලෝකය හැමුවේ ජීර්ණය වන පොලිතීන්. ඔය කියන්නේ පෝර කවර් ගැන. ඔයගොල්ලෝ කියන්නේ අර හාල් බෑග් කියලා. අන්න ඒවා ආලෝකයේ වැටිච්ච ගමන් දවස් කිහිපයක් විතර මාසයක් විතර යනකොට දි รา පත් වෙනවා. ප්‍රකාශ ජීර්ණ පොලිතීන් කියන්නේ ඒවා. යොදා ගැනීම තමයි විසඳුම් වෙන්නේ. ඊගාවට අපි කතා කරමු වෙනත් කොටසක් ප්‍රමිතිය. මේක දැකලා තියෙනවද? දැකලා තියෙනවද? ඔව් සර්. ඔව්. සිමෙන්ති බෑග් එකෙත් තියෙනවා. හැබැයි මේ 894 ගැන නෙවෙයි මම කතා කරන්නේ SLS. මේ SLS කියන්නේ ස්ටෑන්ඩඩ් ඔෆ් ශ්‍රී ලංකන් කියන එක. ශ්‍රී ලංකාවේ ප්‍රමිතිය. අපේ ලංකාවේ තියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තමයි මේ ලාංඡනය නිකුත් කරන්නේ.
ගිනි පෙට්ටි පියනේ පවා මේක ගහලා තියෙනවා. එහෙනම් මේකෙන් කියන්නේ ඒ නිපදවපු භාණ්ඩයට අපි කඩෙන් ගන්න යන තියෙන භාණ්ඩයට ප්‍රමිතියක් තියෙන්න ඕන කියන එක. එහෙනම් මෙහෙම චුට්ටක් හිතන්න. මම මේක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න යන්නේ. මොකටද මේ ප්‍රමිතිය කියන එක? දැන් මම දන්නවා ඔයගොල්ලෝ දන්නේ නැහැ ප්‍රමිතිය ගැන. ඒකයි පැහැදිලි කරන්න යන්නේ. අපි හිතමු රත්මලානේ තියෙනවා චොක්ලට් නිෂ්පාදන සමාගමක්. ඒ චොක්ලට් නිෂ්පාදන සමාගමට සේවකයෝ ඇවිල්ලා විවිධ කාර්යයන් කරනවා. චොක්ලට් මික්ස් කරන එක, ඒවට සීනි දාන එක, කලරින් යොදන එක, ඇසුරුම් කරන එක කරනවා. අපි හිතමු වැඩට එනවා 100ක්. හෙට දවසේ වැඩට යනවා 100ක් මේ චොක්ලට් ඇනවුමක් වෙළඳ පොළට යොදන්න ඉදිරිපත් කරන්න. ඒ එන එක්කෙනෙක් අතේ තුවාල තියෙන කෙනෙක්. අතේ තුවාල තියෙන කෙනෙක්. දැන් මේ අතේ තුවාල තියෙන කෙනාට මේ නිෂ්පාදනයට එයා සහභාගී වෙන එක සෞඛ්‍ය ආරක්ෂිතද නැද්ද? නැද්ද? නෑ. එහෙනම් ප්‍රමිතියෙන් පෙන්නලා දෙන්නේ මේ නිෂ්පාදනය කරාට ගැටලුවක් නැහැ. සේවකයෝ මෙන්න මේ වගේ ඉන්නට ඕනි. ඊගාවට අපි මෙහෙම හිතමු. චොක්ලට් නිෂ්පාදනයට යොදා ගන්න කොකෝවා ඔය කර්මාන්ත ශාලාවට ගෙනාවට පස්සේ කොකෝවා ගුල්ලෝ ගහලා මීයෝ කාලා. දැන් එතකොට සතුන් අනුභව කරපු ආහාර අපේ කෑම හදාගන්න සුදුසුද? නෑ. ඔන්න ප්‍රමිතිය දෙන්නේ එහෙම නැති ආයතන සඳහාය. ඊළඟට කොකෝව හදන්න ගන්න ජලය බේර වැවෙන් ගන්න බෑ. එහෙනම් අපි යොදන ජලය සුපිරිසිදු විය යුතුයි. ආහාර වර්ග හදන්න ගන්න ජලය පිරිසිදු වෙන්න ඕනේ. එහෙනම් චුට්ටකට හිතන්න. අපි කඩේකින් ගන්නවා චූම්පාන්. නැත්නම් ගෙදෙට්ට එන චූම්පාන්. ඒ චූම්පාන් තියපු බේකරියේ පාන් තැටිවලයි චූම්පාන් දාලා තියෙන්නේ. චූම්පාන් හදන්න ගත්ත අර තැටි ටික එදා පාන් හදලා ඉවර වෙලා අර බේකරි නිෂ්පාදන ටික එතකොට ඔය තියෙන ඔක්කොම කෑම ටික හදලා ඉවර වෙලා බේකරිය පිටිපස්සේ ගබඩා කරලා තිබ්බේ. ස්ටොක් කරලා තිබ්බේ. රෑට පූසෙක් ඇවිල්ලා ඔය තැටිය උඩ නිදි. උදේට පූස නැහැ. දැන් අර තැටි ටිකේ තමයි පාන් බාන්නේ. මාළු පාන් බාන්නේ. බනිස් බාන්නේ. දැන් මොනවද මේ කෑම ටිකට එකතු වෙන්නේ පූසාගේ? මොනවද එකතු වෙන්නේ? ලොම්. කොහොම වැඩක් වුණා. ඒකයි ඕක මට මතක. පූසාගේ ලොම් මාළු පාන් වල. එහෙනම් අපි හිතමු පාන් හදන්න ගිය කෙනා. පාන් පිටි කඩලා එක එක හැඩයට දාපු කෙනාගේ අතේ තුවාල තිබ්බ ප්ලාස්ටරයක්. තුවාලෙට ප්ලාස්ටරයක් ගහලා තිබ්බා. තුවාලේ ප්ලාස්ටරේ හිතන්න පාන් ගෙඩිය ඇතුලේ. ෂොක් නේද? හරි? වෙන්න බැරි නැද්ද? පුළුවන්. වෙන්න බැරි නෑ පුළුවන්. ඊගාවට පාන් හදන්න ගත්ත වතුර ටික කොහෙන්ද ගත්තේ? ගෙදර ළිඳෙන් තමයි. ගෙදර ළිඳ හොඳ පිරිසිදුයි. හැබැයි ගෙදර ළිඳේ වතුර මෝටරෙන් ගහන්නේ ටැංකියට. ටැංකියේ වැටිලා ඉන්නවා වවුලෙක්. ඔය එන ඕගොල්ලෝ කන පාන් වල ප්‍රෝටීන වැඩි පුතේ දාට.
ඒ නිසා අපිට මේ ප්‍රමිතියක් නැති දේවල් ඕන තරම් අපේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා හොඳ ප්‍රමිතියක් ඕගොල්ලන්ට අත් කරලා දෙන බලාපොරොත්තුවෙන් තමයි මේ ප්‍රමිති ආයතනය මේ ලාංඡනය යම් යම් පාරිභෝගික භාණ්ඩ සඳහා ඉදිරිපත් කරන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට මෙතනින් පස්සෙවත් ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න. මේ තව එකක්. ISO 22000. මෙතන ඉන්න ඔය ටික තමයි. මෙතෙන් අන්දාලා මෙන්න මේ ප්‍රමිතින් තියෙනවා නම් ඒ ආහාර හොඳයි. ගොඩක් හොඳයි. ඒගොල්ලෝ අපිට ඒකේ ගුණාත්මක බව පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරනවා. SLS ගැන. ISO 9001. මෙතෙන් 22000. කර මෙතනත් ඒ අගයන් ටික තියෙනවා. HACCP. මේ තවත් එකක්. අලුත්ම එකක්. ඔය විදිහට සඳහන් තියෙනවා. තව අපි බලමු කීපයක්. මේකෙත් SLS. ඊගාට සුපර් බෑන්ඩ්. මෙන්න මේ වගේ තියෙනවා. ප්‍රමිතිය ගැනයි මේවෙන් අපිට ඉදිරිපත් කරන්නේ කරුණු. ප්‍රමිතිය ගැන ඉදිරිපත් කරන්නේ. අපි ආපස්සට යමු. එතකොට මේ 22000 කියන්නේ භෞතික රසායනික උපද්‍රව වලින් තොර අදාළ ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවා ඇත. නිපදවපු භාණ්ඩය සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවලා. ඒකයි 22000 කියන්නේ ISO. ISO කියන්නේ International Standard Organization. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයෙන් නිකුත් කරන්න මේක. ඊගාට මේ 9001 මෙයා අදාළ ආයතනය තුල මනා කළමනාකාරීත්වයක් ඇත. ඒවට අදාළ වෙන්න මෙන්න මේ වගේ දේවල්. ආයතනයේ හිටපු පුද්ගලයන් පිරිසිදුයි, හොඳයි. මාස්ක් එක දාලා හිටියේ. මාස්ක් එකක් දාලා හිටියේ. ග්ලව්ස් දාලා හිටියේ. කොණ්ඩෙට net එකක් දාලා හිටියේ. අපද්‍රව්‍ය හිටියට දුම් පිට වුණා. ඒ දුම ඉහළ කවුලුවකට චිමිනියකට යොමු කරා. ඊළඟට ආයතනයේ පිටවෙච්ච ජලය බැහැර කරන්නට ක්‍රමයක් තිබ්බා. එහෙම නැත්නම් ජලය ප්‍රතිචක්‍රීකරණය කරා. ඔන්න ආයතන කළමනාකාරීත්වය. ඒ වගේ ISO 9001 හම්බෙන්නේ වගේ ස්ථාන සඳහායි. මේ මම පෙන්නපු උදාහරණ ටික. මේ අනිත් එක. මේ තවත් එකක්. ප්‍රමිතිය ගැන. ISO 14001. ආයතනය හා පරිසරය මනා කළමනාකාරීත්වයක් යටතේ ඇත. ආයතනයයි පරිසරයයි. HACCP. ආහාර සැකසීමේදී දූෂිත ද්‍රව්‍ය එක්වී නැත. දූෂිත ද්‍රව්‍ය එක්වී නැත. මං කිව්වේ ගුල්ලෝ ගහපු චොකලට්. කොකෝවා කුඩු. මෙන්න එනර්ජි රේටිං. මේක බලපාන පුතේ අපේ ආහාර ද්‍රව්‍ය සඳහා නෙවෙයි විදුලි උපකරණ වල ශක්ති පරිවර්තන කාර්යක්ෂමතාව. ඒක මම පොඩ්ඩක් කියලා දෙන්නම්. අහගන්න. ශක්ති පරිවර්තනය. ශක්ති පරිවර්තනය. බලන්න පොඩ්ඩක්.
මම මේ ලියලා තියෙන්නේ විදුලි බල්බයක ශක්ති පරිවර්තනය. විදුලි බල්බයක ශක්ති පරිවර්තනය. අපි හිතමු මේ විදුලි බල්බය ඒ බල්බය තුලට ගන්නවා විදුලි බල්බය තුලට ගන්නවා මෙන්න මෙච්චර ශක්තියක්. අපි W වලින් කියන්නේ මොනවද පුතේ? W වලින් කියන්නේ මොකද්ද? Watt. වෝට් නෙවෙයි වොට්. දැන් වොට් කීයක් ගන්නවද? 12යි. 12ක් ගන්නවා. වොට් 12ක් ගන්නවා. කාටද මේ සිග්නල් නැති වෙන්නේ? වොට් 12ක් අරගෙන එයා පිට කරනව කොච්චරක්ද? වොට් 11.5. ඔව් වොට් 11.5ක ආලෝකයක් පිට කරනවා. දැන් එතකොට අපතේ ගිය ප්‍රමාණය කීයද? කොච්චරක්ද? 0.5යි. වොට් 0.5යි. දැන් මම තව එකකට යනවා. මම කියනවා මෙන්න මෙහෙම. ඒ බල්බය වොට් 12ක් අරගෙන ආලෝකය පිට කරා වොට් 11.9ක්. දැන් පුතේ කලින් බල්බේද හොඳ මේකද? කියන්න. මේක. ඔව්. ඇයි මේක හොඳ? ශක්තිය අපත යන ප්‍රමාණය අඩුයි. අඩුද වැඩිද? අඩුයි. අඩුයි. ශක්තිය අපත යාම අඩුයි. දැන් එහෙනම් ශක්තිය අපතේ යන ප්‍රමාණය අඩු උපකරණව කියනවා ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ උපකරණද පහළ උපකරණද? ඉහළ උපකරණ කියලා අපි කියනවා. ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ උපකරණ කියලා අපි හඳුන්වනවා. ඒ නිසා දැන් ඔයාලට ගොඩක් මෙන්න මේක කරන්න පුළුවන්. අපි කඩෙන් ගත්ත බල්බ් එකක් අපි තුමු CFL බල්බ් එකක් කියලා. ඒ CFL බල්බ් එක ගත්තාම CFL බල්බ් එක හෝ LED බල්බ් එක. LED බල්බ් එක අල්ලපුවාම පත්තු වෙන වෙලාවට ඇල්ලුවොත් අත රත් වෙන්නේ නැත්නම් අතට ගොඩක් රස්නේ දැනෙන්නේ නැත්නම් ඒක හොඳ බල්බයක්ද නැද්ද? හොඳයි. හොඳ එකක්. හොඳ එකක්. රත් වෙනවා කියන්නේ මොන ශක්තියද පිට කරන්නේ? තාප ශක්තිය. අපිට බල්බ් එක ඕනේ බල්බ් එකෙන් කරන්නේ අපිට තාප ශක්තිය ලබා ගන්න එකද කරන්න ඕනේ? නෑ. එහෙනම් මොනවද ඕනේ? ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය අවශ්‍ය කරන්නේ. ඒ නිසා රත් වෙන්නේ නැහැ කියලා කියන්නේ වැඩි හරියක් පිට වෙන්නේ ආලෝකේ හිතා චුට්ටක් තාපය. අන්න ඒ උපකරණේ හොඳයි. ඉතින් ඒ වගේ උපකරණවල මෙන්න මේ සඳහන තියෙනවා. මොකද්ද සඳහන? සඳහන මේ තරු ගැන. මේ තරු ලකුණක් තියෙනවා. ඒ අපි කියනවා ගොඩාක් තරු ලකුණු සංඛ්‍යාව තරු ප්‍රමාණය සාමාන්‍යයෙන් 5ක් වගේ නම් 4ක් වගේ නම් ඒවා හොඳ ශක්ති කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා. එහෙනම් බබාලා තාම කඩෙන් ගන්න බල්බ් එකක් විතරයි. අවන් එකක් ගත්තේ නෑනේ. ඒ නිසා කඩෙන් බල්බ් එකක් එහෙම ගන්නකොට ඔය ශක්ති කාර්යක්ෂමතාවය ගැන සැලකිලිමත් වෙන්න. එහෙම නැති වුණොත් අපි බල්බ් එක ගෙදර ගෙනහැල්ලා වැඩිපුර පිට කරලා තියෙන්නේ ආලෝකය නෙවෙයි එයා අපිට අනවශ්‍ය තාපය. එනිසා අපි බල්බ් එක පුතේ ගෙදර අරන් එන්නේ තාපය ලබා ගන්න නෙවෙයි ආලෝකය ලබා ගන්නයි. එහෙනම් මේ තරු සංඛ්‍යාව සාමාන්‍යයෙන් වැඩි 4ක් 5ක් විතර වෙන බල්බයක්
හොඳ බල්බයක් වෙනවා. එයා අපේ පොකට් එකටත් හොඳයි තාත්තගේ. ඒ වගේම විදුලි බිලටත් හොඳයි. අපිටත් හොඳයි. ඒකේ කල් පැවැත්මත් වැඩි උපකරණයක් වෙනවා. අනේ නිසා ආහාර ද්‍රව්‍ය සමග විදුලි උපකරණ වල ප්‍රමිතිය ගැනත් අපි චුට්ටක් ওই විදිහට කතා කරන්නට අවශ්‍යයි. ඉතින් මෙතනින් අපේ මේ පාඩමේ මේ කොටස අවසන් වෙනවා. අවසන්. දැන් අපි යන්න ඕනේ ඊළඟ පාඩමට. ඊළඟ පාඩමට. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. මම මේ පාඩම ඔයගලන්ට WhatsApp දානවා. ඒ වගේම මේ තව දෙයක් කියන්නට ඕනි. මේක රෙකෝඩින් එකක් තියෙනවා. මේ රෙකෝඩින් එක මම රෙකෝඩ් කරලා මේක වුණාට පස්සේ මම මේක YouTube දානවා. ඊට පස්සේ මේ පාඩමට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙකුට අවශ්‍ය නම් මේ පාඩම YouTube එකට ගිහිල්ලා බලන්නට පුළුවන්. මම link එක දානවා. රනිත් මට සිග්නල් නැහැ. සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දැන් කීප වතාවක් සිග්නල් නැති වෙලා අයින් වුණා. මම ඊගාවට ස්වභාවික ආපදා කියන පාඩමට යනවා. ස්වභාවික ආපදා කියන පාඩමට යනවා. මාතෘකා ලියන්න ස්වභාවික ආපදා. අපි ලියන්න ඕනේද? ඇහුන්නේ අපි ලියන්න ඕනේද? නෑ මම ලියා ගන්නම්. මමනේ විභාගෙට යන්නේ. ලියන්න ඕනේද? නෑ අංජලි ලියන්න එපා. මං ලියලා දෙන්නම්කෝ. ලියාගන්න මාතෘකාව. ස්වභාවික ආපදා. දැන් ඔයගලන්ට මෙතන ස්වභාවික ආපදාවක් පේන්නම තියෙනවා. මොකක්ද ආපදාව? අකුණු ගැසීම. අකුණු. ඔව්. වැස නෙවෙයි මේ අකුණු. මිනුක අඟුරු. මෙන්න මෙතනක් තියෙනවා ආපදා කිහිපයක්. අපි බලමු ආපදා ටික. මම ෂෙයා කරනකම්. ආපදා ටික මෙතන තියෙනවා. කීපයක් අපි බලමු. ඔව්. කවුද හිමින් කිව්වා? වැස්ස වැටෙන එක පේනවා. නායයෑම. නායෑම. ඔව් නායෑමක්. බෑවුම් ප්‍රදේශයක තියෙන පස් විශාල ප්‍රමාණයක් පහත් ප්‍රදේශයකට ගිහිලා තැම්පත් වීම අපි හඳුන්වන්නේ නායෑමක් කියලා. ඒව දන්නවා. දැන් මේ විදිහේ ප්‍රදේශය අපිට පස්සේ පේනෙන්නට ගන්නවා. මේ නිසා විශාල අනතුරක් වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මේ තව එකක්. මොකද්ද වෙලා තියෙන්නේ?
මේක භූමිකම්පාවක්. මේ වගේ දේවල්. එතකොට මේ තියෙන්නේ නායයාමක් ඔය වාර්තා වෙන්නේ. තව එකක් බලමු අපි. ආ මේ මොකද්ද? බලමු. ඔව් ගම් වතුර. ආසයි නේද? ගම් වතුර කියන්නේ ජරාව. දැන් අපේ රටේ මේ අනතුරු තියෙනවා. වාර්තා වෙනවා ඕනි තරම්. ඔය ගම් වතුර තත්ත්ව. ඉතින් මම මෙතන කිහිපයයි පෙන්වුවේ ඕගලන්ට. මේ විදිහේ අනතුරු බොහොමයක් වාර්තා වෙනවා. ඉතින් ඒවා ගොඩක් ඒවා අපි හිතාමතා කරන ඒවා නෙවෙයි. ඒ සිතාමතා සිදු නොකරන ඒවා අපි ස්වභාවික හැටියටයි හඳුන්වන්නේ. එනිසා අපි ඒවා කතා කරන්නේ ස්වභාවික ආපදා වශයෙන්. ස්වභාවික ආපදා. එතන අපේ රටට නැති ස්වභාවික ආපදාත් තියෙනවා. අපේ රටේ තියෙන ස්වභාවික ආපදාත් ගොඩක් වාර්තා වෙනවා. එහෙනම් අපි ස්වභාවික ආපදාවක් කියන එක මෙන්න මේ විදිහට හඳුන්වනවා. දැන් ඔය පෙන්නපු දේවල් වලින් අපේ ජීවිතවලට ප්‍රශ්නයක් වෙන්නට බැරිද? කතා කරන්න වෙන්න පුළුවන්. පුළුවන්. එනිසා අපි මෙහෙමයි කියන්නේ. මිනිස් ජීවිත හා දේපල වලට, පරිසරයට හා ආර්ථිකයට එනම් කොටස් හතරක් ගැන කියනවා. කොටස් හතරක් ගැන කියනවා. කොටස් හතරක් ගැන කියනවා. මොකද්ද කොටස් හතර පොඩ්ඩක් බලන්න. අනවශ්‍ය වැඩ නවත්තන්න පාඩමට අවධානය යොමු කරන්න. මෙන්න පළවෙනි එක. මිනිස් ජීවිත ගැන කියනවා. ඒ වගේම දේපල ගැන කියනවා. ඒ වගේම කියනවා පරිසරය ගැන. ඊගාවට කියනවා කාටද? ආර්ථිකයට. ආර්ථිකය ගැන කියනවා. එහෙනම් මේ දේවල්ට මිනිසාගේ මැදිහත් වීමක් නැතුව ආපදාවක් සිදු වෙනවා නම් ඒ ආපදාවට කියනවා මොකද්ද? ස්වභාවික ආපදා කියලා. ස්වභාවික ආපදා. අපි ලියමු. මිනිස් ජීවිත හා දේපල වලට පරිසරයට හා ආර්ථිකයට හානි වන
මිනිස් ජීවිත හා දේපල වලට පරිසරයට හා ආර්ථිකයට හානි වන මිනිස් මැදිහත් වීමකින් තොර සිදුවීම් ස්වභාවික ආපදා වේ. දැන් අපිට ස්වභාවික ආපදා ගොඩක් තියෙනවා කියලා මං කිව්වනේ. ඒ ස්වභාවික ආපදා ගොඩෙන් මෙතන තියෙනවා 4ක්. නියඟය, නායෑම, ගම් වතුර, අකුණු තවත් ගොඩක් තියෙනවා. භූමි කම්පා, ඉදිකත් කිරීම, සුනාමි, උල්කාපාත කඩා වැටීම. අකුණු මෙතන අකුණු තියෙනවානේ. හරි? ඊගාවට හිම කුණාටු අපිට අදාළ ඒවා තියෙනවා, අදාළ නැති දේවලුත් තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොම අපිට කතා කරන්නට බෑ. ඒ කොටසින් නැත්තම් ඒ තියෙන ආපදා වලින් අපි කතා කරන්නේ ආපදා 4ක් විතරයි. ආපදා 4ක් විතරයි. එන උදාහරණ නියඟේ, නායෑම, ගම් වතුර සහ අකුණු ගැනයි කතා කරන්නේ. කතා කරන්නේ ඒ ගැන. එහෙනම් අපි උදාහරණ ටික ලියා ගමු. 1 2 3 4. ඒ 4යි අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලියලා ඉවරයිද? ඔව්. තාම ලියනවද? ඔව් සර්. හා ලියා ගමු. නෑ සර්. ආ. වෙලාව ඇති. මම යනවා අනිත් පිටුවට. එහෙනම් අපි මෙතනින් පොඩ්ඩක් ඉන්න. මම කතා කරන්න යන්නේ නියඟය ගැන. නියඟයක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් අපි නියං තත්ත්වයක් මොකද්ද මේ ළමයා කරන්නේ? වතුර බොන. මේ විදිහට වතුර බොන්න නම් මෙයා වෙන්දට වතුර බොන තැන ඉදිලා. මක් වෙලාද? තිබිලාද නැත්නම් ආසාවටද? හිඳිලා. නැති වෙලා. මොකද මේ? ඔළුවේ අත ගහගෙන කල්පනා කරන්නේ. ගොයමට වතුර නෑ. වැඩි වෙලාද? නෑ. කියන්නේ. නෑ. ඔව් මේ බලන්න මේ හරිය හොඳට කොළ පාට තියෙනවානේ. මේ හරිය කොළ පාට තියෙනවා. මේ හරියට මොකද වෙලා තියෙන්නේ? ආ? එන්නේ. ඇවිලා. ඔව් මැරිලා. ඉතින් එහෙම වෙන්නේ වතුර නැතිකම නිසා. ඒක දන්නවා අපි. ඒ හින්දා මේවා ගැන අපි කතා කරන්නට යන්නේ මේ කොටසෙන්. එහෙනම් මේ කතා කරන්නේ කවුරු ගැනද? නියඟය ගැන. මාතෘකාව ලියන්න නියඟය. නියඟය. නියඟය ගැන කතා කරන්න යන්නේ. අපි යම් වීඩියෝ එකකට. බලමු. ඉන්ටර්වල් එකක් දෙන්නද? ළමයි ඉන්ටර්වල් එකක් දෙන්නද? දෙන්නේ නැහැ. තව පැය භාගයයි තියෙන්නේ.
බලමු. මේක බලන්න පොඩ්ඩක්. මේ අපේ රටේ එකක් නෙවෙයි. draft නියගේ. අකුරු කියවන්න යන්න එපා. එතකොට ඇමරිකාවේ තිබ්බ එක ප්‍රදේශයකට මේ වර්ෂාව වැඩිච්ච ප්‍රමාණය අපිට පෙන්වන්නේ 2012 වර්ෂයේ 66යි. 66යි 2013 වර්ෂයේ 46ක් වෙනවා 2014 වර්ෂයේදී 100.0යි. වර්ෂාපතනය 140 හතරයි. 14යි. ඔව් 114ක්. අපි පෙර අවුරුද්දට වඩා පෙර අවුරුද්ද කියන්නේ පුතේ 2013 තුන. තුනට වඩා 2014 වර්ෂයේ වැටුණු වර්ෂාපතනය ඉතා අඩුද ගොඩක් අඩුද පොඩ්ඩක් අඩුද? ගොඩක් අඩු. ඈ? ගොඩක් අඩු. ඔව් ගොඩක් අඩු වෙලා. විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් වුණාම තමයි අර මිනිස්සු අර විදිහට වතුර බොන්නේ. වගාවට වතුර නැති වෙන්නේ. සතුන් මිය යන්නේ. අපිට වතුර නැති වෙන්නේ. ඔය වගේ තත්ත්වයක් අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් මොකක් කියලාද? නියගය. මෙන්න ස්වභාවය. එතකොට මේ ජලයේ තියෙන තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා පරිසරය මේ වගේ තත්ත්වයකටපත් වෙනවා. ජලාශ හිඳිලා යනවා. සතුන් මිය යනවා. එතකොට මේ පෙන්නේ ජලාශය හිඳිලා ගිහිල්ලා. ජලාශය හිඳිලා. ඔය සංඛ්‍යා ලේඛන දැන් බලන්න. ඔව් එතනක් තියෙන්නේ ඒ වගේම සංඛ්‍යා ලේඛනයක්. 27 100ට 5කට අඩු වෙලා. අඩුවීමක්. එතන මේ පෙර පැවති තත්ත්වය. මේ දැන් තත්ත්වය. මේක නියගය කියලා අපි හඳුන්වනවා. මේ ජලාශයේ තියෙන හැටි ඊට පස්සේ මේ නියගය උදා වෙනකොට ජලාශයේ තත්ත්වය ගැනයි පෙන්වන්නේ. ඉතින් මෙන්න නියගයේ ස්වභාවය අපි මම ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් අපි යමු නෝට් එකට යන් අපි. එහෙනම් අපි මොකද්ද නියගය කියලා හඳුන්වන්නේ? නියගය යනු යම් ප්‍රදේශයකට ලැබිය යුතු වර්ෂාපතනයෙන් කොච්චරක් අඩු වෙන එකද? 75ක්. මේක අර්ථ දක්වන්නේ පුතේ අපේ රටේ හැටියට. මේ ලෝකයේ තත්ත්වය නෙවෙයි කියන්නේ. මේක අපේ රටේ හැටියට මේක හඳුන්වන්නේ. 75ක් අඩු වුණොත් ඒක හඳුන්වනවා අපි මොකක් කියලාද? නියගයක් කියලා. නියගය. එතකොට මේ නියගයට බලපාන හේතු මෝසම් සුළං නියමිත කාලයට නොලැබීම. මොනවද අපි දන්න මෝසම්? මොන දිගද? ඊසාන දිග මෝසමයි. නිර්ත දිග මෝසමයි. මොකද්ද මෝසම් සුළං කියන්නේ? මෝසම් සුළං එක් අවුරුද්දකට ඇහෙන්නේ. මෙන්න ලංකාවට සුළං හමනවා මේ පැත්තෙන්. ඒ මොන දිශාවෙන්ද? නිරිත දිගෙන් සුළං හමාගෙන යනකොට ලංකාවේ මැද හරියේ තියෙන කඳු. මේ කඳු තියෙන්නේ. මේ කඳු වල මේ සුළඟ හැපිලා ඉහළට ගිහිල්ලා මෙන්න මේ හරියට වර්ෂාව වැටෙනවා. මොකද මේ සුළඟ එන්නේ මුහුද හරහානේ. ජල වාෂ්ප අරන් එනවා. මේ හරියට එහෙනම් වර්ෂාව ලැබෙන්නේ මොන මෝසම් සුළඟින්ද? නිරිත දිග මෝසම් සුළං. දිග මෝසම් සුළං. ඔව්. එහෙනම් මේ පැත්තට මෙහෙන් සුළං හමනවා.
මේ පැත්තෙන් සුළං හමනවා. ඒ මොකක්ද? කියන්න. ඊසාන. ඊසාන දිග මෝසම. ඉතින් ඒ හරියට ඒ සුළං නිසා එයත් මුහුද හරහා නම් එන්නේ සාගරය හරහා නම් එන්නේ ජල වාෂ්ප විශාල ප්‍රමාණයක් අරන් ඇවිල්ලා අපේ රටේ මේ ප්‍රදේශයට වියලි කලාපයට වර්ෂාව ලැබෙනවා. එහෙනම් මේ සියල්ලම මෝසම් සුළං නිසායි ඇති වෙන්නේ. નિયમિત කාලවලට මෝසම් සුළං ලැබුණේ නැත්නම් අපි මැයි සිට සැප්තැම්බර් දක්වා අපි කියනවා නිරිත දිග මෝසම. එහෙම කියලා. ඉතින් එක එක වකවානු තියෙනවා. නොලැබුණොත් නියං තත්ත්වයක් අපේ රටට උද්ගත වෙන්නට පුළුවන්. මං කිව්වනේ අපේ රට ගැනයි කතා කරන්නේ මෙතනදී 75 කිව්වේ අපේ රටට සාපේක්ෂව. ඊගාවට වියලි සුළං. මේ නිසාත් එහෙම වෙන්න පුළුවන්. සමහර කාල තියෙනවා අධික සුළං හමනවා. ඒ කාලවලදී ජල වාෂ්ප ප්‍රමාණය ඉවතට අරන් ගිහිලා රටෙන් ඉවතට අරන් ගිහින් වියලීම සිදු වෙලා ඒ යම් ප්‍රදේශයකට නියඟයක් අත් වෙන්නට පුළුවන්. ඒකට තුන්වෙනි කාරණාව එල් නිනෝ සංසිද්ධිය. මම මේක පෙන්නනවා ඔයගොල්ලන්ට. මේක පෙන්නනවා. ඊට කලින් අපි මේ ටික ලියාගෙන ඉමු. නියඟය යටතේ. ඇති නේද වෙලාව? ඇති සර්. හරි. අපි එහෙනම් මේ එල් නිනෝ සිද්ධිය මම වීඩියෝ එකකින් පෙන්නන්නම්. චුට්ටක් ඒක බලමු අපි. වන පෘථිවියේ සමීප රූපයක්
මේ සාගර ප්‍රදේශය මොකක්ද? හොඳට බලන්න. කොහෙද බලන්න මේක පෙන්වන්නේ? මේ ලංකාව එන මේ ආසියා ප්‍රදේශය, මේ ඕස්ට්‍රේලියාව, මේ හරිය ජපානය මෙතන. එතන මේ පැත්තෙන් මුණ ගැසෙනවා. එතකොට මේ ආසියා ඕස්ට්‍රේලියාව මේ ප්‍රදේශය විශාල මුහුදු ප්‍රදේශයක්. බලමු. මේ තියෙන්නේ මේ සාගර ප්‍රදේශය. ඔව් මොකද්ද? ආ හරි. දැන් බලමු. දැන් මෙතන මේ පැත්තේ තියෙන රට අප්‍රිකා. මේ පැත්තේ තියෙන්නේ ඇමරිකාව. එතකොට මේ රටවල් දෙක අතර පවතින විශාල මුහුදු ප්‍රදේශයේ උණුසුම වෙනස් වෙනවා අවුරුද්දක් පාසා. උණුසුම වෙනස් වෙනවා මේ ප්‍රදේශ දෙක අතර. එතකොට මේ උණුසුම වෙනස් වෙන මේ ප්‍රදේශය සාගර ජලයේ උණුසුමයි වැඩි වෙන්නේ ඉහළ පහළ යන්නේ. ටිකක් බලමු අපි. දැන් මේ සුළං හැමීම අපිට පෙන්වන්නේ. සුළං හමන්නේ වැඩි පීඩනයක් තියෙන ප්‍රදේශයේ සිට අඩු පීඩනයක් තියෙන ප්‍රදේශයට. සාගරයක් හරහා මේ විදිහට සුළං හැමීම නිසා ජල වාෂ්ප ප්‍රවාහණය වෙනවා ඔය ඊතල යන දිශාවට. ඊතල යන දිශාවට. එතකොට මේ විදිහට සුළං ප්‍රවාහයක් මේ අතිවිශාල මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරනකොට බලන්න ඔය සාගර ජලයේ උණුසුම ගැනයි ඔය කියන්නේ. එතකොට මේ ප්‍රදේශයේ උණුසුම වැඩි. ඉහළ ගිහින් තියෙන බවක් තමයි අපිට මේ පෙන්වන්නේ. උණුසුම ඉහළ ගිහින් තියෙන බවක් පෙන්වන්නේ. දැන් ඒ අර ඊතලයේ දෙසට ජල වාෂ්ප යනකොට ජල වාෂ්ප ටික යනකොට ඒ ජල වාෂ්ප ගිහිල්ලා උණුසුම් ජලයේ තියෙන උණුසුම් සාගර ප්‍රදේශයේදී ඒ ජල වාෂ්ප ටික කොහෙටද යන්නේ කියලා බලන්න. දැන් සිසිල් ජලය මේ පෙන්වන්නේ. මේ ප්‍රදේශයේ පෙන්වන සිසිල් ජලය. මේ පෙන්වන්නේ උණුසුම් ජලය. එකම සාගර ප්‍රදේශයක් පුරා එතකොට දැන් අපිට පෙන්වන්නේ උණුසුම වෙනස් වීම. එතන මේ පැසිෆික් සාගරයේ ඇතිවන තත්ත්වයක් මේ පෙන්වන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න පෙන්නවා මේ උණුසුම් සාගර කලාපයක් තියෙන මේ ප්‍රදේශයේ මේ හරිය එතකොට සාමාන්‍යයෙන් එතකොට ආසියාව ආසන්නයෙන් තියෙන ප්‍රදේශ ගොඩක් මෙතන තියෙනවා. ඕස්ට්‍රේලියාවත් මේ හරියෙන් ඕගලන්ට පේන්න තියෙනවා මේ හරිය. ඊට පස්සේ මේ පැත්තෙන් පේන්න තියෙන්නේ ඇමරිකාව ඇමරිකා එක්සත් ජනපදයේ ආදී ප්‍රදේශ ටික පේන්න තියෙන්නේ. ඒ නිසා දැන් මේ හරියේ උණුසුම වැඩි වෙච්ච ප්‍රදේශයේ අර ඊතල පේන දිශාවට අරන් ආපු ජල වාෂ්ප ටික දැන් ඉහළට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ නිර්මාණය වෙනවා විශාල වැහි වලාකුළු.
නිර්මාණය වීම සිදු වෙනවා. දැන් මේ ප්‍රදේශයට එහෙනම් විශාල වර්ෂාපතනයක් ඇදහැලෙනවා. විශාල වර්ෂාපතනයක්. ඒ විශාල වර්ෂාපතනය එතකොට ආසියානු රටවල්, චීනය, ඉන්දියාව, ඊට පස්සේ ඔය ආදී රටවල් එක ගත්තාම මැලේසියාව, ජාවා ඔය ආදී දුපත් සමූහය උතනින් ගොඩක් තියෙනවා. මේ ප්‍රදේශයයි මේ නියෝජනය කරන්නේ සාගරය නොවේයි. මේ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ඇති වෙනවා. එහෙනම් මේ අධික වර්ෂාපතනය නිසා ඕගොල්ලන්ගේ මේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තියෙන රටවල් වලට වම් පැත්තේ තියෙන රටවල් වලට එහෙනම් නියගයක් නැහැ. අධික ගම් වතුර තත්ත්වයක්, ජලය අධික බවක්, නායම්, කුණාටු, සුලිසුලං, අකුණු ඇති වෙන්නට පුළුවන්. එහෙනම් සුළඟ ආවේ මෙන්න මේ පැත්තේ නැත්නම් මේ ඇමරිකාව පැත්තේ ඉඳලා. ඒ පැත්තේ ආපු මේ සුළං මේන් ආපු සුළඟ නිසා ඒ සුළඟ හමාගෙන ආවේ සාගරය ඔස්සේ. ඒ වගේම සාගරයට මෙපිටින් තිබ්බේ ගොඩබිම් ප්‍රදේශයක්. මේ ගොඩබිම් ප්‍රදේශයේ ඉඳලා තමයි මේ සුළං ඔක්කොම හමාගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ගොඩබිම තියෙන ජල වාෂ්ප, ජලය, ඒ ආදී සියල්ල මේ සුළඟ සමග මේ පැත්තට ගහගෙන ආවා. එහෙනම් මේ පැත්තට ඔයගොල්ලන්ගේ වම් අත පැත්තට ජලය අධික තත්ත්වයක් නම් දකුණු පැත්තට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? කියන්නේ. වියලි තත්ත්වය. වියලි තත්ත්වය. මොකද්ද? මොන තත්ත්වයක්ද? වියලි තත්ත්වය. ඈ? ඇහෙන්නේ නැහැ. මේ පැත්තට වම් අත පැත්තට ජලයේ අධික තත්ත්වයක් නම් මේ පැත්තට මොකද්ද නිර්මාණය වෙන තත්ත්වය? වියලි තත්ත්වය. නියගය. පැත්තට නියං තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එතන මේ තියෙන මේ සාගරයේ මේ ඇති වෙන උණුසුම වෙනස් නිසා, උණුසුම වෙනස් වෙන නිසා වසරින් වසර මේ තියෙන සාගර තත්ත්වයේ වෙනස් වීම අපි එල්නිනෝ තත්ත්වයක් කියලා හඳුන්වනවා. මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ගේ මේ දකුණු පැත්ත උණුසුම් වෙලා වම් අත පැත්තේ තියෙන සාගර ප්‍රදේශය සිසිල් වෙන්නත් පුළුවන්. ඒකත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එමත් විය හැකි මේක. මේක අනිත් පැත්ත. ඔය විදිහට මේක පුළුල් වෙන්නත් පුළුවන්. වම් පැතිරෙන්නත් පුළුවන්. ඒව වෙනස් වෙනවා. මෙන්න මේ නිසා මේ ආදි වශයෙන් බලාකුළු විශාල ප්‍රමාණයක් ඇති වෙන අධික වර්ෂාවක් ඇති වෙන්න පුළුවන්. එක් පැත්තකට ඔය ආදී අධික නියඟයක් ඇති වෙන්නට පුළුවන්. ඔය විශාල සාගර පැසිෆික් සාගර ප්‍රදේශය නිසා ඔය වෙනස අත් වෙන්නට හිතිය හැකියි. ඔය තියෙන මේ ප්‍රදේශය. එනම් බලන්න මෙතන මම කියපු මේ තියෙන ඕස්ට්‍රේලියාව, මේ ජාවා, සුමාත්‍රා මේ ආදී ඊගාවට මේ අපේ රටවල් වලට මේ බලපෑම එනවා. මේ ජපානයේ මේ ආසියානු රටවල් ඊගාවට මෙතන කැනඩා ඊට පස්සේ මේ තියෙන දකුණු ඇමරිකාව එයාගේ රටවල් වලට මේ තත්ත්වය වන බලපෑමක් ඇති කරනවා. ඔය තද නිල් පාටින් එතකොට එතන පෙන්වන්නේ මොකක්ද? තද නිල් පාටින් පෙන්වන්නේ ඔය තද රතු පාටින් පෙන්වන්නේ උණුසුම වැඩි ප්‍රදේශය ඊගාවට නිල් පාටින් පෙන්වන්නේ උණුසුම් අඩු ප්‍රදේශ. එතකොට ජල වාෂ්ප මේ ප්‍රදේශවල සංසරණය නිසා එක් පැත්තකට අතිශය විශාල වර්ෂාපතනයකුත් අනිත් ප්‍රදේශයට නියං තත්ත්වයකුත් ඇති වෙනවා. ඕක අපි හඳුන්වනවා එල් නිනෝ තත්ත්වය කියලා. හොඳයි. දැන් චුට්ටක් ඕක දැනගත්තා. එල් නිනෝ බලපෑම අපි දැනගත්තා පොඩ්ඩක්. එහෙනම් මම මෙතනින් ඕක කොටස නවත්තලා දැන් යන්නේ පාඩමට. ඉවර නෑ. එහෙනම් එල්නිනෝ සිද්ධිය මම පහදලා දුන්නේ චුට්ටක්. දැන් ඔයගොල්ලෝ එල්නිනෝ ගැන කතා කරන්නේ මෙතනදී නෙවෙයි A level වලදී උසස් පෙළදී. නමුත් මම චුට්ටක් පැහැදිලි කරා ළමයින්ට මේක මොන වගේ ප්‍රදේශයකද ඇති වෙන්නේ කියලා. දැන් බලමු පාඩමේ මේ කොටස් ටික ලියලා ඉවර නිසා මම මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට යනවා. නියඟයට බලපාන මිනිස් ක්‍රියාකාරකම්.
මෙන්න මේවත් නියඟයට බලපාන ඔය සිද්ධි වලට අමතරව. එකක් තමයි අධිපරිහරණය. වැඩිපුර ජල නාස්ති කරනවා අපි. වන විනාශය. එතකොට වර්ෂාපතන වෙනස් වෙනවා. මිහිතලයේ උණුසුම් වීම හා වර්ෂා රටාව වෙනස් වීම, ඒ කියන්නේ හරිතාගාර වායු මුදා හැරීම. අර අපි CFC කියලා කලින් ලිව්වේ. ඒ තමයි හරිතාගාර වායුන්ගෙන් එකක්. විවිධ අක්‍රමවත් ඉදිකිරීම හා ජලය පොළවට කාන්දු වීම අඩුවීම. එහෙනම් අක්‍රමවත් ඉදිකිරීම. අපි කොන්ක්‍රීට් පාරවල් හදනවා. ඒ වගේ විවිධ ඉදිකිරීම් නිසා පසට ජලය කාන්දු වෙන එක නවතිනවා. ඒ වගේ දේවල් නිසා නියගයට බලපානවා. ඒ වගේම මේ සියල්ල අපේ මිනිස් ක්‍රියාකාරකම්. එහෙනම් අපි ලියමු පුතේ මේ ටික. නියගයට බලපාන මිනිස් ක්‍රියාකාරකම්. ලියමු. ඉවරද? නෑ සර්. කියන්න. නෑ සර්. හරි. ලියලා ඉවරයි සර්. අනිත් අය අනිත් අය ලියන්නකෝ. ඉතින් ඔයාලගේ යාළුවෝ ඇත්නම් ක්ලාස් කරනවා කියලා කියන්න. මම මේ ගෲප් එකේ ඉන්න 8 පන්තියේ මේ ගෲප් එකේ ඉන්නවා හරියටම 46ක් 45යි මම නැතුව. දන්න අය ඉන්නවා නම් කවුරු හරි කියන්න. ළඟ අඳුරන අය ඉන්නවා නම්. මෙතන ඉන්නේ අද 30 දෙනයි ඉන්නේ. 30ක් ඉන්නවා. එතකොට තව කීප දෙනෙක් අඩුයිනේ. එයාටත් කියන්න ඔන්ලයින් කරනවා කියන එක. මම දන්නවන්න පුළුවන් අයට දන්නවලයි තියෙන්නේ. ඒ වගේම මේ පාඩම දැන් රෙකෝඩින් වෙනවා. මේක මම YouTube දානවා. දාලා ඊට පස්සේ WhatsApp group එකට මම දානවා. එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් වෙයි. අපැහැදිලි අයටත් එක්කයි කියන්නේ. සමහර අයගේ සිග්නල් කට් වෙන බව මම දන්නවා. හොඳයි එහෙනම් දැන් ඇති වෙලාව අපි යමු නියගේ අවස්ථා ගැන කතා කරන්න. නියගේ අවස්ථා. නියගේ අවස්ථාව පළවෙනි එකෙන් තමයි කාලගුණ විද්‍යාත්මක නියගය. එතන මේ යටතේ කියන්නේ වර්ෂාව අඩුවීම නිසා ජල උල්පත් සිඳියා. ඒක තමයි අපිට පරිසරයෙන් නියගයක් තියෙන බව අපිට ප්‍රථමයෙන් දැනගන්න එතකොට. ජල උල්පත් සිඳියා. ඒ නිසා තමයි මෙන්න මෙහෙම වෙන්නේ.
ජල උල්පත් සිඳී ගිය තැන තමයි මෙහෙම කරන්නට සිද්ධ වෙන්නේ. ඊගාවට දෙවෙනි එක තමයි කුෂිකාර්මික නියගය කියන්නේ. කුෂිකාර්මික නියගය කියන්නේ භෝග වගාවට අවශ්‍ය කරන ජලය නොමැති වීම. භෝග වගාවට ජලය නැතිකම. ඒ නිසා තමයි මෙහෙම බලන් ඉන්නට සිද්ධ වෙන්නේ. ඔය කුෂිකාර්මික නියගයේ අවස්ථාව. ඊගාවට තුන්වෙනි අවස්ථාව ජල විද්‍යාත්මක නියගය. ජල සම්පත් වල ජල මට්ටම අඩුවීම. ජල සම්පත් වල ජල මට්ටම අඩුවීම. මෙන්න. මොකද්ද මේ හිඳිලා ගිහිලා තියෙන්නේ? වැවක්. වැවක්. මේ වැවක්. දැන් ජලාශවල ජල මට්ටම අඩු වෙලා තියෙනවා. සමාජ ආර්ථික නියගය. ඉහත කරුණ මත සමාජයට ආර්ථිකයට බලපෑම් අත් වෙනවා. එහෙනම් මෙන්න తত্ত্বය. සමාජයට වෙන බලපෑම. ඔදිට පෙන්වන්න කරන්න පුළුවන්. එහෙනම් නියගයේ අවස්ථා හතරක් මෙතන තියෙනවා. කාලගුණ විද්‍යාත්මක නියගය, කෘෂිකාර්මික නියගය, ජල විද්‍යාත්මක නියගය, සමාජ ආර්ථික නියගය. අපි ලියමු. නියගයේ අවස්ථා. ඉතින් ටික මම WhatsApp දානවා. මගේ පැන්සල ගන්නකෝ. දෙන්නකෝ. වෙලාව ඇති නේද? වෙලාව ඇති නේද? ඔව්. එහෙනම් මම අදට මෙතනින් නවතිනවා. මම ආයෙත් කරන දවස් ඕගොල්ලන්ට දන්වනවා. WhatsApp බලන්න. ඉස්කෝලෙත් නැහැ. සමහරවිට ඉස්කෝලේ කරනවද දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් මම කරගෙන යන වෙන වැඩ ටික මම කරගෙන යනවා. එහෙම ගිහලා අපි පේපර් වලට යමු. මේ කොටස් ටික ඉවර කළා.